අපි අන්තිමට කතා කරේ පුතේ කොහොමද අන්වීක්ෂයක් භාවිතා කරන්නේ කියලා. කරනවද? කොහොමද අන්වීක්ෂයක් භාවිතා කරන්නේ කියලා. එතකොට අපි අන්වීක්ෂයක් එහෙට මෙහෙට අරගෙන යනකොට අන්වීක්ෂය තියාගන්න ඕන විදියක් තියෙනවා. ඒ තමයි මේ බාහුව අත් දෙකෙන් අතින් අල්ලලා අනිත් පාදයේ අපේ අනිත් අත මත තියාගන්න ඕන. එහෙනම් ඊට පස්සේ මේක මෙහෙම පපුවට හේතු කරගන්නට ඕන. ඒකට හේතුව තමයි අපි මෙහෙම අරන් යනකොට කවුරු හරි ඇවිල්ලා ඇඟේ හැපුණත් මේක ටක් ගාලා කොහෙටද හේතු වෙන්නේ? පපුවට හේතු වෙන්නේ. එතකොට හොඳින් අල්ලන් ඉන්නවා වැටෙන්නේ නැහැ. ගොඩක් වටිනා උපකරණයක් නිසා. දෙවෙනි එක අරන් යනකොට මෙහෙම කරකෝ යන්නේ නැහැ. මොකද මේවා ඔක්කොම පල්ලෙහාට වැටෙන්න පුළුවන්. ඒතර අදාළ තැනට ගිහිල්ලා බලනකොට උපනෙත නැහැ. ඒක මක්. ඒ වගේ මේවා අර ගබඩා කරනකොට ගොඩාක් කාල ගබඩා කරනවා නම් අපිට සිද්ධ වෙනවා මේවා සිලිකා ජෙලි තුල ගබඩා කරන්න. මොකද මේවට පුස් බැඳෙනවා. ඒ කියන්නේ දිලීර බැඳෙන්න පුළුවන් මේ කාච වලට. ඉතින් ඒවා අපි ඩෙසිකේටරයක් තුල ගබඩා කරලා ඒක ඇතුළට සිලිකා ජෙලි දාලා දිගු කලක් අරන් තියනවා නම් ඒවා අරන් තියෙනවා. ඒ වගේ අන්වීක්ෂයක් භාවිතයේදී සැලකිලිමත් වෙන්න ඕන කරුණු ටිකක් තමයි අපි ඊළඟට කතා කරන්නේ. බලමු. අන්වීක්ෂයක් භාවිතයේදී සැලකිලිමත් යුතු කරුණු. අන්වීක්ෂයක් භාවිතයේදී සැලකිලිමත් යුතු කරුණු. අන්වීක්ෂය රැගෙන යෑමේදී හුරු අතින් බාහුවෙන් අල්ලාගෙන අනික් අතින් පාදයේ යටින් තබා ඇඟ දෙසට මදක් ඇලවෙනසේ දරා සිටිය යුතුය. එතකොට හැමතිස්සෙම අල්ලගන්නේ වම් අතින්ද දකුණු අතින්ද නෙමෙයි. මොකද්ද නීතිය? හුරු අත. ඔබට වම හුරුයි නම් මොන අතින්ද අල්ලගන්න ඕන? බාහුව අල්ලන්න මොන අතින්ද? වම් අතින්. පුතාලට දකුණු අත නම් හුරු ඔබ අල්ලගන්න ඕන දකුණු අත. පැහැදිලිද? ඊළඟට භාවිතයෙන් පසු කාච සහ වේදිකාව පිරිසිදු කපුරෙදි කැබැල්ලකින් පිස දාන්නට ඕන. පිස දාන්නට ඕන. හරි? ඊළඟ කරුණ දර්පණය සහ ප්‍රාචීරය සියුරුමාරු කරමින් උපනෙත තබා දැස විවෘතව තබා ගනිමින් පැහැදිලි ආලෝක ලපයක් ලබා ගන්න. දිගු කලක් භාවිතා නොකරන්නේ නම් කාච ගලවා සිලිකා ජෙලි හෝ නිර්ජලීය කැල්සියම් ක්ලෝරයිඩ් අඩංගු කැල්සියම් ක්ලෝරයිඩ් අඩංගු ඩෙසිකේටරයක හයිලයිට් කරන්න. මොකද්ද පුතේ වචනේ? ඩෙසිකේටරය. විද්‍යාගාරයේ තියෙන වීදුරු ලොකු භාජනයක්. ඒකට තමයි කියන්නේ ඩෙසිකේටරය කියලා. අන්වීක්ෂය දූවිලි නොරැඳෙනසේ තිරස්ව ගබඩා කළ යුතුය. නිරීක්ෂණයේදී පිරිසිදු කදා සහ වැසුම් පෙති භාවිතා කළ යුතුය. අන්වීක්ෂ කීපයක් ඇති විය හැට ඒවායේ කාච කට්ටල මාරු නොකිරීම. කාච කට්ටල කියන්නේ පුතේ කාච එකකට වඩා වැඩි. එතන අපි කියන්නේ කට්ටලයක් කියලා. ඒවා මාරු කරන්න හොඳ නැහැ.
අන්වීක්ෂකීපයක් ඇති විට ඒවායේ කාච මට්ටල මාරු නොකිරීම. හරිද පුතේ? ඉවද හැමම ලිව්වා. දැන් අපි අන්වීක්ෂයක විශාලන බලයට හොයන සූත්‍රයක් ගොඩනගන්න යන්නේ. විශාලන බලය කියන්නේ කොච්චර ලොකු වෙලා පේනවද කියන එක. තේරුණාද? එතකොට අපි මේක තියෙනවනේ හුඟක් වෙලාවට අර කාච ගහලා තියෙනවනේ වැඩි කිරීම කියලා මතකයිද? උපනිතේ සහ අවනිතේ ගහලා තියෙනවා. ඒ නිසා විශාලන බලයට අපි සූත්‍රයක් කිව්වොත් විශාලන බලයේ සූත්‍රය තමයි උපනිතේ විශාලනය වැඩි කිරීම කටවල්ලන් අවනිතේ විශාලනය. ආයි කියමුත් එක උපනිතේ විශාලනය වැඩි කිරීම අවනිතේ විශාලනය. ඉතින් අපිට මේකෙදි ගැටලු විසඳන්න දෙනවා පුතේ. තේරුණාද? උදාහරණයක් කිව්වොත් මෙතන උපනිත 40යි අවනිත 10යි. ඒ නිසා 40 10න් ගුණා කරාම උත්තරේ කීයද? 4. උත්තරේ 40 400. එතන නේද? 40 වැඩි කිරීම 10 උත්තරේ කීයද? 400. ඊළඟට අන්වීක්ෂයකින් වස්තුවක් නිරීක්ෂණයේදී උපනිත වැඩි කිරීම 15 ලෙසද අවනිත වැඩි කිරීම 10 ලෙසද සලකනු කරලා තිබුණලු. එතන උපනිත කීයද? 15යි. අවනිත කීයද? 10යි. දැන් අපි කොහොමද ගැටලුව විසඳන්නේ? මුලින් සූත්‍රය ලියන්න ඕන කලබල වෙන්නේ නැත. මොකද සූත්‍රය? අන්වීක්ෂයේ විශාලනය සමානයි උපනිත වැඩි කිරීම අවනිත. ඊට පස්සේ මොකද කරන්න ඕන? ආදේශ කරන්න. උපනිතට 15 දාන්න අවනිතට 10 දාන්න. උත්තර ගන්න එන. එතන තව ගැටලුවකුත් තියෙනවා විසඳන්නට අග්ගාල. එතකොට විශාලන බලය සමානයි උපනිත වැඩි කිරීම අවනිත නේ පුතේ. ඊට පස්සේ ආදේශ කරන්න 15 වැඩි කිරීම 10. උත්තරේ 150. දෙවෙනි ගානත් හද. දෙවෙනි ප්‍රශ්නේ ඒ අවනිත කුමන අධිබලයකින් සමන්විතද? එතන පුතාලට අර වගුවක් දුන්නා ඊට ඉස්සෙල්ලා මතකද? උපනිතේ තියෙන විශාලනාගයන් උපනිතේ නෙමෙයි. අවනිතේ තියෙනවනේ වර්ග තුනක් මොකද්ද? අවබල අවනිත, මැදි බල අවනිත, අධි බල අවනිත. එහෙනම් පස්සට පෙරලලා බලන්න ඕගොල්ලෝ ඒ වගුවට අනුව පිටු අංක 4 ඔය 10 වැඩි කිරීම 10 තියෙන්නේ කාටද කියලා. කාටද වැඩි කිරීම 10 තියෙන්නේ? මැදි බලයට. එහෙනම් මේකේ අවනිත තියෙන්නේ මොන අවස්ථාවේද? මැදි බලය.
මැදි බල අවනෙත. හේතුව විශාල මධ්‍යන විශාලනේ වැඩි කිරීම 10 නිසා. දැන් එහෙනම් දෙවෙනි ගාන හද. එතන අපිට සූත්‍රය දීලා තියෙනවා ආදේශ කරන්න තියෙන්නේ. හරිද? එතන ආදේශ කරන්න කීයද? 5 වැඩි කිරීම 40යි. උත්තරේ 200යි. හරියට කරන්න හරියට දාන්න. හරි පුතේ. දැන් අපි ඊළඟට කතා කරන්න යන පුතේ අපි සමහර වෙලාවට අන්වීක්ෂ වලින් මේ විදිහට බලාගෙන රූප අඳිනවා. තේරුණා? අපිට පේන සෛලවල රූප අපි අඳිනවා කොහොමද? පැන්සලෙන් කඩදාස සුදු පාට කොලයක. එහෙම අඳිනකොට අපිට ඕනනම් පුළුවන්නේ පේන එක වගේ දෙගුණයක් අඳින්න. තේරුණාද? ලොකු කළා. එහෙම නැත්නම් අපිට පුළුවන් 3 ගුණයක් ලොකු කරලා අඳින්න පේනවට වඩා. අන්න එතකොට අර විශාලන බලයට තවත් අගයක් එනවා. ඒ කියන්නේ අපි අඳින අගය. මේ නිසා දැන් මෙතන මේ අපි පෙන්නලා තියෙනවානේ ಗುಣ කිරීම 3ක් වෙනවද? 40යි 4යි ඊට පස්සේ කීයද දාලා තියෙන්නේ 3යි. මුලින්ම තියෙන්නේ උපනෙත, දෙවනුව තියෙන්නේ අවනෙත. ಗುಣ කිරීම ඉලක්කම් දෙකයි නම් තින්නේ ඒ කවුද? උපනෙත සහ අවනෙත විතරයි. බැරි වෙලාවක් ඉලක්කම් 3ක් තියෙනවා නම් ඒකේ අදහස මොකද්ද? මේක අඳිනකොට ඇඳපු විශාලන. තේරෙනවද? මේක අඳිනකොට ඇඳපු විශාලනේ. ඒ කියන්නේ දෘශ්‍ය ප්‍රතිබිම්බය. දෘශ්‍ය කියන්නේ පෙනෙනවා කියන එක. දෘශ්‍ය ප්‍රතිබිම්බය විශාල කර ඇති වාර ගණන. පැහැදිලිද? ඒ අනුව A කියන්නේ 10යි මෙතන නම් ඒ උපනෙත, B කියන්නේ මෙතන නම් කීයද පුතේ? අවනෙත, C කියන්නේ
දෘශ්‍ය ප්‍රතිබිම්බය. එහෙනම් මේකේ සම්පූර්ණ විශාලණය හොයන්න මොකද කරන්න ඕන? 10 4 වැඩි කරාම 40යි 43 වැඩි කරාම 120යි. එහෙනම් අපි කොටස් නම් කරමු. A කියන්නේ උපනෙතේ විශාලණය. B කියන්නේ අවනෙතේ විශාලණය. C කියන්නේ දෘශ්‍ය ප්‍රතිබිම්බය. විශාල වී පෙනෙන වාර ගණන. හරි. ඊළඟට අපි ක්‍රියාකාරකමක් කරන්න යන්නේ. ක්‍රියාකාරකමක් කරන්න යන්නේ. අපි කරන්න පුතේ පෑනක් අරගෙන 32ක් කොලයක මොනා කරනවද? තියනවා ළඟ. තේරුණාද? බලාගෙන ඉන්න. මෙහෙට කරන්න එපා. මොකක්ද අපි කරන්නේ? පෑනක් අරන් කොලයක 32ක් තියනවා. හරිද? ඊට පස්සේ අපි කරන්නේ එක අන්වීක්ෂයක් අරගෙන එක අත්කාචයක් අරගෙන ඒක බලනවා. එතන අත්කාච කීයද? 1යි. එතන ඒක සමාන වෙන්නේ අත්කාචයෙන් බැලීම. ඊළඟට අපි කරන්නේ අත්කාච දෙකක් අරගෙන. තේරුණාද? අත්කාච කීයද? දෙකක් අරගෙන තව එහෙම කර යාව ලොකු කරලා බලනවා. එතන අත්කාච කීයයිද? 2යි. අත්කාච 2යි කියන්නේ උත්තල කාච 2යි. සාමාන්‍යයෙන් උත්තර කාච දෙකක් තියෙන කාටද? ආලෝක අන්වීක්ෂයෙන්. එහෙනම් මේ අපි මොකද්ද බලන්නේ? ආලෝක අන්වීක්ෂයෙන් පේන විදිය. ඒතර අපිට පේන අර 32 ටිකක් තව ලොකු වෙලා දුරස් වෙලා පේන. එහෙනම් ප්‍රමාණයෙන් විශාල වෙලා පේන්නේ මොකේදද? අත්කාචයෙන්. තේරුණාද? ඒතර අත්කාචයකදී අපි දැන් මෙහෙම බලනකොට මේ ඇහැට ලං වෙච්ච අත්කාචය තමයි මොකද්ද? උපනෙත. කඩදාසියට ලං වෙච්ච කාචය තමයි අවනෙත. පැහැදිලිද? බලමු මේ ක්‍රියාකාරකම. අත්කාච දෙකක් භාවිතා කර අන්වීක්ෂයක් සෑදීම. කඩදාසියක් මත එකිනෙක නොගෑවෙන පරිදි 32ක් තබා අත්කාචයකින් පමණක් නිරීක්ෂණය කරයි.
පසුව අත්කාච දෙකක් යොදා ගනිමින් ලක්ෂ දෙකක් අතර පරතරයත් ලක්ෂවල විශාලනයත් නිරීක්ෂණය කරයි. රූපය නම් කරගන්න පුතේ. උපනෙතට තියෙන්නේ ඇහැට ආසන්න කාචය. අවනෙත කියලා තියෙන්නේ අපේ කඩදාසි කොලයට ලං වෙච්ච කාචය. ඒකට කියන්නේ අවනෙත කියලා. පසුව අත්කාච දෙකක් යොදා ගනිමින් ලක්ෂ දෙකක් අතර පරතරයත් ලක්ෂවල විශාලනයත් නිරීක්ෂණය කරයි. යෝධපති හරිද? දැන් ලියමු නිරීක්ෂණය සහ නිගමනය. විශාලක ප්‍රතිබිම්බයක් දැකගත හැක්කේ අත්කාච දෙකක් භාවිතා කරන මොන අවස්ථාවේද? ලියන්නේ ප්‍රමුලින්ම ඇත්තේ මොන අවස්ථාවේද? B අවස්ථාවේදීය. එවිට ලක්ෂ දෙක අතර පරතරය වැඩිය. නිගමනය අත්කාච දෙකකින් විශාලනය කරන බලන අවස්ථාව කාටද සමාන වෙන්නේ?
සංයුක්ත ආලෝක අන්වීක්ෂයට සමානය. දැන් ලිය. ඉවද හරි පුතේ. දැන් අපි විවිධ සෛල කීපයක් අන්වීක්ෂයෙන් බලන්නට යන්නේ. දැනනවාද මම පුළුවන් වුණත් ඊළඟ දවසේ ඔයගලන්ට එක දාලා තියන්නම් බලන්න. අපි මුලින්ම එකිනෙකගේ අපි දැන් බලන්න යන්නේ සත්ත්ව සෛල ගැන. පුතාලා දන්නවා සත්ත්ව සෛලයක් විදිහට අපිට නිරීක්ෂණය කරන්න පහසුම සෛලය තමයි කොපුල් සෛලය. කොපුල් සෛලය කියන්නේ මේ කමුලේ ඇතුල් පැත්තේ තියෙන සෛල. ඉතින් අපි ඒක කරන්නේ මේ වගේ යෝගට් හැන්දක් අරගෙන ඊට පස්සේ අපි මේ යෝගට් හැන්දෙන් හොඳට සූරලා ඉවරලා ඒක කදාවක් මතට ගන්නවා. අපි බලමු ඒක කරන්නේ කොහොමද කියලා. දැන් අපි වැසුම් පෙත්තකින් වහලා කපුල් සෛල පේනවාද කියලා නිරීක්ෂණය කරන්න යන්නේ.
දැන් අපි ලුණු සිවියේ සෛල නිරීක්ෂණය කරන්නට යන්නේ. එතකොට පුතේ අපි කියනවානේ ලුණු සිවිය කියලා. ඇයි අපි සිවියක් ගන්නෙ? දැන් මේ ලුණු කෑල්ල දැම්මට අපිට අන්වීක්ෂයෙන් පේන්නේ නැහැ. ඒකට හේතුව මේක පාරදෘශ්‍ය නැහැ. ආලෝකය යන්නට ඕන. එහෙනම් අපි මුලින්ම කරන්නේ මෙයාගෙන් සිවියක් ගන්නට. ඒතර සිවියක් ගන්න මේ විදිහට කඩලා අපි මෙහෙම අදිනකොට පුතාලට පේනවා ඇති. ඉතා සිවියක් ලැබෙනවා මේ විදිහට. මෙහෙම සිවිය ලැබෙනවත් එක්කම අපි ඒක ඔරලෝසු කදාවකට වතුර ටිකක් දාලා ඒක මේ ජලයේ පෙරි ඔරලෝසු කදාවට දාන්නට ඕන. එතකොට අපිට පුළුවන් මේ විදිහට සිවිය අවශ්‍ය ටික දැන් කපලා මේක මේ ඔරලෝසු කදාවට අරගන්න. අපි සිවිය දැන් කදාවට ගන්න යන්නේ. එතකොට අපි සිවිය කදාවට ගන්නේ මේ වගේ පින්සලක් භාවිතා කරලා. මොකද අපිට සිවිය පින්සලකින් හදාගන්න ලේසි. වතුර බින්දුවක් දාලා ඊට පස්සේ වැසුම් පෙත්තකින් වහන්නට ඕන. ඒක තිර කරගන්න. දැන් අපි වැසුම් පෙත්තකින් වහන්න යන්නේ. වැසුම් පෙත්තක් කියන්නේ මේ විදියම වීදුරු සිවියක්. ඒක එහෙම පහලින් තියලා ඊට පස්සේ වායු බුබුලු තිර නොවන විදියට මේ විදියට මේක සෙමින් මෙතනට පහත් කරන්නට ඕන. පහත් කරලා ඊට පස්සේ අපි මෙහෙම තද කරාම එයාගේ ජලය ටික ඈත් වෙලා වායු බුබුලු තිර නොවන විදියට මේක ස්ථිර කදාවක් බවට පත් වෙනවා. දැන් අපි සාදාගත්ත කදාව තියලා මේ විදියට ක්ලිපයෙන් සිර කරලා ඊට පස්සේ උපනතින් බලන ගමන් සියුම් සීරු මාරුකෙන් මේක හදා ගන්නවා. සියුම් සීරු මාරුකේ භාවිතා කරලා ලුණු සිවියේ සෛල පැහැදිලිව පේන විදියට හදා ගන්නවා. ඊට පස්සේ ඒක තවදුරටත් පැහැදිලි කර ගැනීමට දල සීරු මාරුව භාවිතා කරනවා. දැන් අපිට ලුණු සිවියේ සෛල පැහැදිලිව පේනවා. ඒවයේ සෛල බිත්ති පේනවා. දැන් අපි බලමු පේන විදිය. දැන් අපි බුලත් කොලේ යටි අපිචර්මීය සෛල බලන්න යන්නේ. යටි අපිචර්මීය තුනි ඡේදයක් ගන්නට යන්නේ. තුනි සිවියක්. උතර මම කලින් කිව්වා වගේ සිවියක් ගන්නෙ අපිට ආලෝකය ගමන් කරන්න ඕන නිසා. උතර අපි මේ විදිහට බුලත් කොලේ ඉරනකොට අපිට එක වෙලාවක තුනි සිවියක් ගන්න පුළුවන් වෙනවා. මේ බුලත් කොලේ අපි වැඩිපුරම තෝරගන්නේ සිවිය අපිට ගන්න පහසු නිසා. නැත්නම් ඕනෑම පත්‍රයක් ගන්න පුළුවන්. ඒතර දැන් මේ වගේ සියුම් සිවියක් ආවහම ඒක ඔරලෝසු කදාවට ජලය පිරි ඔරලෝසු කදාවකට කොටසක් කපා ගන්න. ජලය දාන්නේ ඒක වියලෙන එක නවත්ත ගන්න. ඊට පස්සේ කදාවක් අරගෙන පින්සලක් භාවිතා කරමින් සිවියේ කොටසක් අපි මේ විදිහට කදාව මත තියලා වතුර බින්දුවක් දාලා ඊට පස්සේ වැසුම් පෙත්තක් මගින් වැසීම සිදු කරනවා. වැසුම් පෙත්තෙන් වහනකොට අපි පරිස්සම් වෙන්න ඕන වායු බුබුලු තිර නොවන ලෙස වසන්න. එතකොට ඒකට අපි කරන්නේ මෙහෙම එක පැත්තකින් තියලා අනිත් පැත්තෙන් සෙමින් එයාව අපි පහත් කරනවා. දැන් මේ හදාගත්ත කදාව අපි ළඟට අන්වීක්ෂයෙන් නිරීක්ෂණය කරනවා. දැන් අපි නිරීක්ෂණය කරන්න ඉස්සෙල්ලා ආලෝකය හදාගෙන ඉන්නට ඕන. ඊළඟට සාදාගත්ත කදාව මේ විදිහට වේදිකාව මත තියලා ක්ලිපය මගින් සිර කරලා අපි දල
සීරුමාරුව භාවිතා කරමින් දල සීරුමාරුව භාවිතා කරමින් එයාගේ පැහැදිලිව පෙනෙන ලෙස සීරුමාරු කරනවා. ඊළඟට සියුම් සීරුමාරුව මගින් ඒක තවදුරටත් පැහැදිලිව පේන විදියට හදා ගන්නවා. දැන් අපිට පේනවා මේක බැලුවාම හොඳට පැහැදිලිව පේනවා පාලක සෛල පේනවා පූටිකා සිදුර පේනවා පැහැදිලිව යටි අපි චර්මීය සෛල තියෙනවා. දැන් පුතාලත් අපි ඒක නිරීක්ෂණය කරමු. පැහැදිලිව මේ තියෙන්නේ පුතේ මේ මෙතන තියෙන්නේ මේ බෝංචි බීජ මේ හැඩයට තියෙන්නේ එයාගේ පාලක සෛලය. හරිද? එතන මැදාවනේ සිදුරක් ඒක තමයි පූටිකාව. මේ තමයි පූටිකාව. එතන මේ අපිට හොඳට පාලක සෛලත් පේනවා මේ. මේ බෝංචි බීජ හැඩයට තියෙන්නේ එයාගේ පාලක සෛලය පත්‍රේ. මැද හදන සිදුර තමයි මොකද? පූටිකා. හරිද? මේ තියෙන්නේ යටි අපිචර්මීය පූටිකා නැති සෛලක් තියෙනවා. ඒවට අපි කියන්නේ යටි අපිචර්මීය සෛල. දැන් විවිධ අවස්ථා බලමු. රෝහියෝ පත්‍රයක යටි අපිචර්මය ලෝණ සෙවිය නිරීක්ෂණය මිනිසාගේ මුඛයේ ඇති කොපොල් සෛල
හරි පුතේ. මේවා දැක්කොත් රූප අඳුර ගන්න පුළුවන්. පුළුවන්. කොපුල් සෛලය, ලුණු සිවිය සෛලය අඳුර ගන්න පුළුවන්. හරි. ඔබ තරවන්න මේ හරියෙන් කොපුල් සෛලය නිකන් මෙහෙම අඳින්න. මෙහෙම රවුම් ඇඳලා මැද තිතක් තියන්න ඕන කොපුල් සෛලය. ලුණු සිවිය සෛලය මෙහෙම දිගටි මෙහෙම යන්න. හරි. ඒක අඳුර ගන්න පුළුවන් වෙන්න. කොපුල් සෛලය රවුම්. වැදගත් කරුණු අන්වීක්ෂයක් මගින් ශුද්‍ර ජීවීන් නිරීක්ෂණය කළ හැක. හරි නේද? පොකුණු ජලය බලන්න පුළුවන් අපිට, පිදුරු පල් කළ ජලය බලන්න පුළුවන්. ඉතින් ඒ ජලවල ඉන්නවා ඇමීබා, පැරමේසියම් නේද? එවුග්ලීනා වගේ. ඒ වගේම පස්සේ ඉන්නවා ශුද්‍ර ජීවි පණුව జాතිය. අපි ඒගොල්ලන්ට කියන්නේ නෙමටෝඩා කියලා. කවුරු කියලාද කියන්නේ? නෙමටෝඩා. පුතාලා රූපසරහන නම් කරමුද බලන්න. ඒ කියන්නේ කවුද? B කියන්නේ? ආ? B කියන්නේ? ක්ලැමිඩෝමොනාස්. C කියන්නේ? පැරමේසිය. හැබැයි අපි මතක තියාගන්න ඕන වෛරස් අන්වීක්ෂයෙන් ආලෝක අන්වීක්ෂයෙන් බලන්න බෑ වෛරස්. ඒවද වෛරස් ආලෝක අන්වීක්ෂයෙන් නිරීක්ෂණය කරන්න බෑ පුතේ. පැහැදිලි දෙන එකට ඕන ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය. අපි තව ටිකක් ගැන කතා කරමු. ඊළඟ කොටසට යනවා සංයුක්ත ආලෝකාන්වීක්ෂයේ උපරිම විශාලනය 2000ක් විතර වෙනවා. ඒ කියන්නේ මොකද්ද? අපිට පේන කෙනාව 2000ක් ලොකු කරලා බලන්න පුළුවන්. ආලෝකාන්වීක්ෂයේ උපරිම විභේදනය මිට ඉස්සෙල්ලා දුන්නා. කීයද? හයිලයිට් කරගන්න. 0.2 මයික්‍රෝමීටර් නැත්නම් 0.0.0.02 නැනෝමීටර්. පියවැසේ විභේදන හැකියාව මෙන් 500 ගුණයක් විතර තියෙනවා. හරි. වැදගත් කරුණු දෙකක් අන්වීක්ෂය මුලින්ම නිපදවීමේ ගෞරවය හිමිවන්නේ ඇන්ටන් වෝන් ලවන්හුක්ටය. සංයුක්ත ආලෝකාන්වීක්ෂයක් මුල්වරට නිපදවන ලද්දේ කවුද පුතේ? ජැන්සන් සහෝදරයෝ විසිනි. ඒ උපරිම විශාලනය වැඩි කිරීම 9ක් වුණා.
පහලින් පෙන්වන්න පුතේ ඒගොල්ලන්ගේ රූප කීපයක්. කොහොමද? x එකෙන් කියන්නේ පුතේ ඒක x නෙමෙයි පුතේ ගුණ කිරීමේ ලකුණ. ඒකෙන් කියන්නේ වැඩි කිරීම 9යි කියන. ඒ කියන්නේ 9 ගුණයක් වැඩි කරලා බැලුවා කියන එක. හරිද? ගුණ කිරීම. අපි දැන් අර එකතු කිරීම, බෙදීම වගේ ගුණ කිරීමේ. දැන් ඊළඟ එකට යනවා. දැන් අපි එන්නේ ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයට. ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය ඇත්තටම ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයේ තියෙන පුතේ ඉලෙක්ට්‍රෝන කදම්බය. මොකද්ද තියෙන්නේ? ඉලෙක්ට්‍රෝන කදම්බයක් තමයි දාලා තියෙන්නේ. තේරුණාද? ඒකේ අර වගේ කාච නෙමෙයි ඉලෙක්ට්‍රෝන කදම්බයෙන් ලැබෙන ඡායාරූපය තිරයකට මොනිටර් එකකට ගෙනියනවා. ඉතින් මේකට කාමරයක් විතර ලොකු ප්‍රදේශයක් ඕනේ. මොකද මේකේදී අජීවී විදියට තමයි පෙන්නන්නේ. නිදර්ශකයෙන් මැරෙනවා. හැබැයි වාසිය තමයි ලක්ෂ 5ක් විතර ලොකු කරනවා. ගොඩාක් ලොකු කරනවා. ඒතර හොඳට විස්තර බලන්න පුළුවන්. දැන් වෛරසයෙන් මේ දවස්වල කොරෝනා වෛරසයෙන් මේ තොරතුරු බලන්නේ ඕවයි. ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂණය. වෛරස පේන්නේ මොන අන්වීක්ෂය වලටද? ආලෝක අන්වීක්ෂය. තේරුණාද? ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය ලියමු. ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය සාපේක්ෂකව විශාල උපකරණයකි. ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය සාපේක්ෂකව විශාල උපකරණයකි. එහි ආලෝක කිරණ වෙනුවට භාවිතා වන්නේ ඉලෙක්ට්‍රෝන කදම්බයකි. ඉලෙක්ට්‍රෝන කදම්බයකි. එම නිසා සජීවී නිදර්ශක භාවිතා කළහොත් ඒවා අජීවී වේ. මැරෙනවා. සජීවී නිදර්ශක භාවිතා කළහොත් ඒවා අජීවී වේ. දැන් පුතාලට පුරවන්න පුළුවන් වගුටේකුත් තියෙන හොඳේ. ඒවත් පුළුවන් ඒවා පුරවන්න.
අභ්‍යාසත් කරන්න පුළුවන්. අපි ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයේ භාවිතයන් ලියමු. ඊට ඉස්සෙල්ලා මේ උපරිම විශාලනය බලය ලක්ෂ 5ක් පමණ වේ. මේ උපරිම විශාලනය ලක්ෂ 5ක් පමණ වේ. උපරිම විභේදන බලය උපරිම විශාලනය තමයි ලක්ෂ 5. උපරිම විභේදන බලය 0.005 මයික්‍රෝමීටර්. ඇස නිරෝගී ඇසක විභේදන බලයෙන් මෙන් ලක්ෂ 2ක් පමණ ගුණයකි. දැන් ආලෝක අන්වීක්ෂය නම් 500 ගුණයක්නේ, මෙහා ලක්ෂ 2ක වගේ ගුණයක්. වෛරස ආලෝක අන්වීක්ෂයෙන් නිරීක්ෂණය කළ නොහැකි වුවද හයිලයිට් කරමු. කාගෙන්ද බලන්න පුළුවන්? ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයෙන් නිරීක්ෂණය කළ හැක. ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයෙන් නිරීක්ෂණය කළ හැක. දැන් අපි මේකේ භාවිතය ගැන එකක් තමයි රෝගකාරක ජීවීන්, විශේෂයෙන්ම වෛරස. මේ දවස්වල අපි ගොඩාක් භාවිතා කරනවා. නිරීක්ෂණයට භාවිතා කරන්න පුළුවන්. සෛලයක අභ්‍යන්තර ව්‍යුහය, සෛලය ඇතුළේ තියෙන න්‍යෂ්ටිය, රික්තකය, ඒ වගේ කොටස් බලන්න භාවිතා කරන්න පුළුවන්. ජාන විද්‍යාත්මක පර්යේෂණ කටයුතු සඳහා යොදා ගනී. ජාන විද්‍යාත්මක පර්යේෂණ කටයුතු සඳහා යොදා ගනී. ජාන විද්‍යාත්මක පරීක්ෂණ, ජාන විද්‍යාත්මක කියන පිට අපේ DNA කියලා අහලා තියෙන පුතා, ඒවා විශ්ලේෂණය කරන්න භාවිතා කරන්න පුළුවන්. හරිද? ජාන විද්‍යාත්මක පර්යේෂණ කටයුතු සඳහා යොදා ගනී. දැන් අපිට සැසඳීම් තියෙන පුතේ, පුතාලට කරගෙන යන්නත් පුළුවන්. සැසඳීම් තියෙන.
දැන් පුතේ අපි සෙෂන් නේම් කරන්න බලමු. මුලින්ම අපිට තියෙන්නේ අත්කාච්‍යයයි මොකක් ගැනද? ආලෝක අන්වීක්ෂයයි ගැන. හැබැයි අත්කාච්‍යයේදී පුතර දන්නව නැත්නම් ඒකට කියන්න පුළුවන් අත්කාච්‍යය වලට කියන්න පුළුවන් මොකද්ද? සරල අන්වීක්ෂය. ඒතර මම කරන්නේ සරල අන්වීක්ෂයයි ආලෝක අන්වීක්ෂයයි කියන. මොකද්ද පුතර දන්නේ එක? කාච එකයි නේද? ඊළඟ කෙනාට භාවිතා වෙන්නේ කාච ආලෝක අන්වීක්ෂයට කාච කීයක් භාවිතා වෙනවද? දෙකක් භාවිතා වෙනවා. කාච දෙකයි. විශාලනය අඩුයි විශාලනය වැඩි. විභේදන බලය අඩුයි විභේදන බලය වැඩි. හරි පුතේ. ඊළඟට අපි එනවා ආලෝක අන්වීක්ෂය සහ මොකද්ද? ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය කියන්නේ. ආලෝක අන්වීක්ෂය අපිට කතා කරන්න වෙන්නේ භාවිතා වෙන්නේ ආලෝක කදම්බය. මෙයාගේ භාවිතා වෙන්නේ ඉලෙක්ට්‍රෝන කදම්බ. සජීවී නිදර්ශක බලන්න පුළුවන් මෙයාගේ සජීවී නිදර්ශක බලන්න බෑ. නැත්නම් අජීවී නිදර්ශක තමයි බලන්නේ. විශාලනය 2000ට අඩුයි මෙයාගේ ලක්ෂ 5ක් විතර එනවා. විභේදන බලය 0.2යි මෙයාගේ මයික්‍රෝමීටර් 0.005ක් විතර. වෛරස නිරීක්ෂණය කරන්න බෑ. වෛරස නිරීක්ෂණය කළ හැක. හරිද පුතේ?
ඊළඟ කොටසට යනවා. මේකෙ පුතේ මේක ඊතලය අවනෙතට තියෙන්නේ. ඔයගලන්ට ඒක පැහැදිලි නැත්නම් ඔයගොල්ලෝ ගත්තේ වේදිකාව නම් කමන්නේ. හොඳේ. එතකොට වේදිකාව කියලා ගන්න. ඔයගොල්ලෝ ගත්තේ වේදිකා ක්ලිපේට නම් වේදිකා ක්ලිපේ කියලා ගන්න. වේදිකාව දැම්මම නම් වේදිකාවට හරි දාන්න. කමන්නේ. A කියලා කියන්නේ උපනෙත, B කියන්නේ දල සීරු මාරුව, C කියන්නේ අවනෙත, D කියන්නේ දර්පණය. මෙතන නම් මේ ඉතලේ තියෙන්නේ අවනෙත. ඒකයි අවනෙත කියලා දාලා තියෙන්නේ. ඔයාලට කැමති මේකේ මෙතනට ඉතලේ ගන්න. උපනෙත දල සීරු මාරුව අවනෙත තුන්වෙනි එක වේදිකාව ලිව්වට කමන්නේ නැහැ. ඔයගොල්ලෝ ලියලා තියෙන වේදිකාව. මේක පැහැදිලි නැති නිසා. ඊතර ප්‍රශ්න ටික පුරවන්න පුතේ ඉස්ත. ආලෝකාන්වීක්ෂයකින් කතාවක් නිරීක්ෂණය කිරීමේදී එහි උපනෙත 5යිලු අවනෙත 40යිලු අන්වීක්ෂයේ විශාලනය අහනවා. හරි. එතකොට අපි දිමුලින්ම ලියන්න මොකද්ද? සූත්‍රය. සූත්‍රය මොකද්ද පුතේ? විශාලනය සමානයි විශාලන බලය උපනෙත වැඩි කිරීම අවනෙත. එතකොට අපිට එන උත්තරේ 200ක්. 200ක් ආවන හරි. සතු බෑනේ හරියට දාගන්න.
හරි පුතේ ඊළඟ ප්‍රශ්නේ අන්වීක්ෂය භාවිතයේදී සැලකිලිමත් විය යුතු කරුණු මීට වඩා තව ගොඩාක් තියෙනවා ඔයගොල්ලෝ ලියපු ඔක්කොම හරි යන්න පුළුවන් ඉන්න අන්වීක්ෂයේ දොවිලි නොරදෙනසේ තියන්න ඕන පරීක්ෂණ වලින් පස්සේ කපුර දිග ඇලකින් පිස දාන්නට ඕන පිරිසිදු කදා සහ වැසුම් පෙති භාවිතා කරන්න ඕන දිගු කලක් භාවිතා කරන්න නැත්නම් ඒවා කාච ඩෙසිකේටර් එක දාලා සිලිකා ජෙලි දාලා තියෙන්න ඕන ලී පෙට්ටියක දාලා ගබඩා කරන්නට ඕන අන්වීක්ෂ කීපයක් තියෙනවා නම් කාච මාරු කරන්න හොඳ නැහැ ඒක මේ අහන්න පුතේ භාවිතයේදී මොනවද කරන්න කියලා සැලකිලිමත්. ඒතර අපි ළඟ අන්වීක්ෂයක් තියෙනවා කියලා ඉතින් ලියනවා. තේරුණානේ? ඔව් එහා මෙහා ගෙනියනකොට බාහුවෙන් සහ එක අතකින් බාහුව සහ අනිත් අත අත්ල මත තියලා ගෙනියන්න ඕන. Taman කැමති දෙකක් තිය. ඊළඟට තියෙන හිස්තැන් පිරවීම. හරි පුතේ බලමු. උත්තල ස්වභාවයක් සහිත මොන වස්තුද? අවරලියද? පාරදෘශ්‍ය වස්තු. කුඩා දේ විශාල කර නිරීක්ෂණය කළ හැක. පාරදෘශ්‍ය කියන්නේ ඇතුළත පේනවා කියන්නේ. පාරදෘශ්‍ය වස්තු අත්කාචය සංයුක්ත ආලෝක අන්වීක්ෂය සහ ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය යනුවෙන් කුඩා දේ විශාල කරගන්න යොදා ගන්නා ප්‍රකාශ උපකරණ තුනක්. ඒවට අපි කියන්නේ ප්‍රකාශ කියලා. ඒකට හේතුව ඒවායේ ආලෝකය භාවිත වෙනවා පුතේ. ප්‍රකාශ කියන්නේ ආලෝකය.
ආලෝක අන්වීක්ෂයක විශාලනය උපනිතයේ විශාලනය සහ අවනතයේ විශාලනය අතර මොකක්ද? එකතු කිරීමෙන්ද අඩු කිරීමෙන්ද? ගුණිතය. ගුණිතය කියන්නේ වැඩි කිරීම. ගුණිතයෙන් ලැබේ. හවුද? හවුද? අත්කාත්‍ය අල්බැප්ටිස් සංයුක්ත අන්වීක්ෂය කියන්නේ ආලෝක අන්වීක්ෂය තමයි. තේරුණා නේද? ඒ නිසා ඊළඟ ප්‍රකාශ උපකරණයට එන්න ඕන ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය. පැහැදිලිද? යම් කිසි අනිවාර්ත ලක්ෂ්‍ය දෙකක් හෝ වස්තු දෙකක් පැහැදිලිව වෙන්කර හඳුනා ගැනීමට තිබිය යුතු අවම දුරට අපි කියන්නේ විභේදනය. ආලෝක අන්වීක්ෂයට වඩා වැඩි විශාලන බලයක් හා විභේදන හැකියාවක් කාටද තියෙන්නේ? ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයට ඇත්තේ. අතන විභේදන බලය කිව්වත් කමන්නේ. හරි පුතේ. අපි මේ පාඩම අවසන් කරනවා එතකොට